අයිබෝවන් ඉතිං අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොන්ගේ SFT විෂය මාලාවේ යාන්ත්‍රික ශක්තිය කියන පාඩම. ඔයගොල්ලෝ දන්නවා මේ පාඩම ඔයගොල්ලොන්ට ඉගෙන ගන්න තියෙනවා. ඔයගොල්ලොන්ගේ 6 වන ඒකකය 6th unit එක. හරි. ඉතින් අද අපි සාකච්ඡා කරනවා යාන්ත්‍රික ශක්තිය සම්බන්ධම සියලුම කරුණු සහ ඒ වගේම ඒ ආශ්‍රිත ආදර්ශ ගැටලු. හරි. ඉතින් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ පාඩම හරියට අහගෙන ඔයගොල්ලෝ මේ අභ්‍යාසවලට හරියට පිළිතුරු සැපෙව්වට පස්සේ ඔයගොල්ලන්ට මේ පාඩමට අදාළ විභාගෙදී එන ඕනම ගැටලුවකට පිළිතුරු සැපයීමේ හැකියාව ඔයගොල්ලෝ සතු වෙනවා කියන කාරණය. හරි. ඒ සඳහා ඔයගොල්ලෝ මේ පාඩම නිර්වුල්ව ඉගෙනගෙන ඔයගොල්ලෝ හරියට ඇහුම්කන් දීගෙන මේ අභ්‍යාසවලට පිළිතුරු සපයන්න ඕනේ අවසානයේදී. හරි. මුලින් මම ඔයගොල්ලන්ට මේකේ තියෙන තියරිටිකල් පැත්ත ඔයගොල්ලන්ට මම උගන්වනවා. ඒතර ඒවා හරි සාවධානව ඔයගොල්ලෝ අහගෙන හිටියානම් ඔයගොල්ලන්ට විභාග ප්‍රශ්නේදී මේ සම්බන්ධව එන ඕනම ගැටලුවකට පිළිතුරු සැපයීමේ හැකියාව තියෙනවා. හරි. අපි යමු එහෙනම් පුතේ පාඩමට. යාන්ත්‍රික ශක්තිය පාඩමේදී ඔයගොල්ලොන්ට මුලින්ම ඉගෙන ගන්න තියෙන සංකල්පය තමයි මොකක්ද කාර්යය කියන්නේ කියන එක. කාර්යය. හරි. කාර්යය කියලා කියන්නේ කාර්යය කියන එක අර්ථ දක්වනවා මේ බලන්න. යම් බලයකත් එම බලය හේතුවෙන් වස්තුව සිදු වූ විස්ථාපනයේ ගුණිතය කාර්ය ලෙස අර්ථ දැක්විය හැක කියලා කියනවා. හරි. දැන් මේ බලන්න කියන කතාව. වස්තුවක් මත බලයක් යෙදූ විට එම බලය මගින් බලයේ දිශාව ඔස්සේ වස්තුව විස්ථාපනය කළේ නම් කාර්යයක් සිදුව ඇතැයි කියනු ලැබේ. හරි. උදාහරණයකට හරි. අපි ගත්තොත් යම් කිසි වූ වස්තුවක් මේ වස්තුව මත මම F කියල බලයක් යෙදුවොත් F කියල බලයක් වස්තුව මත යෙදුවොත් ඔයගොල්ලෝ දන්නවා මේ වස්තුව මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේක යම්කිසි පෘෂ්ඨයක තිබ්බහම මේකට මොනවද තියෙන්නේ? මුලින් නිශ්චලව තියෙනවා නම් මෙයාට තියෙනවා ස්ථිතික ඝර්ෂණ බලයක්. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඊට වඩා වැඩි බලයක් යෙදෙව්වහම යම්කිසි සැලකිය යුතු මට්ටමේ බලයක් යෙදෙව්වහම යම්කිසි වස්තුවකට ඒ වස්තුව මොකද වෙන්නේ? ඒ වස්තුව චලනය වෙනවා. හරි. මේ වස්තුව චලනය කළ හැකි බලයක් අපි යෙදෙව්වහම මේ වස්තුව චලනය වෙනවා. හරි. එම වස්තුව මත චලනය ඇති කිරීමට යෙදෙන බලය F නම් මේ වස්තුව චලනය කරන්න යොදන්න ඕන බලය F නම් ඔයගොල්ලෝ දන්නවා යම්කිසි බලයක් යෙදුවට පස්සේ දැන් අපි මෙතනදි ගත්තොත් අපි මේක සුමට තලයක් කියලා හිතනවා. ඒ කියන්නේ අපි යොදපු සම්පූර්ණ බලය හේතු වෙනවා මේ වස්තුව චලනය වෙන්න. ඔයගොල්ලෝ දන්නවා බලයක් වස්තුව මත යෙදුවහම ඒ වස්තුව මත ත්වරණයක් ඇති වෙනවා. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා F සමානයි ma. එතකොට ත්වරණය A කියන්නේ F බෙදීම m. F බෙදීම m මේ ස්කන්ධය m නම්. ඒ ත්වරණයෙන් මේ වස්තුව චලනය වෙනවා. අපි දැන් සුමට තලයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඝර්ෂණ බල නැහැ. එතකොට මේ වස්තුව මත සම්පූර්ණයෙන් යොදන බලය හේතු සාධක වෙනවා මේකේ ත්වරණයට. මේක චලනය වෙන්න. රයිට්. එතකොට මේ බලය මේ පැත්තට යෙදෙව්වහම මේ වස්තුව මත ඔයගොල්ලෝ දන්නවා වස්තුව බලයේ දිශාවට චලනය වෙනවා කියලා. රයිට්. දැන් අපි ගත්තොත් මේ වස්තුව යම්කිසි දුරක් ගමන් කරනවා. අපි හිතමු මේ දුර S කියලා. යම්කිසි කාලයකදී මේ වස්තුව
S දුරක් ගමන් කරනවා. දැන් වස්තුව ඉන්නේ මෙන්න මේ පොසිෂන් එකේ. මෙන්න මේ ස්ථානයේ. දැන් මේ වස්තුව S දුරක් ගමන් කරලා තියෙනවා. දැන් පුතේ මේ වස්තුව ගත්තාම මේ වස්තුවේ ඉස්සරහා මූණත තිබුණේ මෙතන. දැන් මේ වස්තුවේ ඉස්සරහා මූණ තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේ බලය හේතු සාධක කරගෙන මේ වස්තුව මත ඇතිවෙන ත්වරණයෙන් මේ වස්තුව මෙච්චර දුර ප්‍රමාණයක් ගමන් කරලා තියෙනවා. යම් කිසි කාලයකදී. හරි. එතකොට කාර්යය කියන එක කාර්යය ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන මේ මූලික සංකල්පය කාර්ය යාන්ත්‍රික ශක්තිය යටතේ. කාර්යය කියලා කියන්නේ මේ බලය වැඩි කිරීම ගමන් කළ දුර. බලය වැඩි කිරීම ගමන් කළ දුර. work done. අපි කියනවා ඉංග්‍රීසියෙන් work done කියලා. එහෙනම් කාර්යය කාර්ය සමානයි අපිට ලියන්න පුළුවන් මේ වස්තුව මත මේ චලනයේ යෙදීම සඳහා හේතු සාධක වූ බලය වැඩි කිරීම විස්ථාපනය වුණු දුර. කාර්ය. මේක ශක්තියක්. පැහැදිලිද? පැහැදිලිද? right. මේ ස්තුරක් ගමන් කරපුවාම මේ වස්තුව සිදු කළ කාර්ය ප්‍රමාණය තමයි F වැඩි කිරීම S. ඔක තමයි මූලික සංකල්පය ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. හරි. එතකොට ඉස්සරහදී අපිට හම්බෙන උදාහරණ ගණන් වලින් ඔයගොල්ලන්ට මේ සංකල්පය හරියට ඔලුවට යන්න මම උගන්වනවා. හරි. දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කාර්යය කියලා කියන්නේ වස්තුවක් මත F බලයක් යෙදුවාම එම වස්තුව S දුරක් ගමන් කරා නම් S දුරක් ගමන් කළ විට සිදු වී ඇති කාර්ය ප්‍රමාණය තමයි F වැඩි කිරීම D. පැහැදිලිද? right. කාර්ය සම්මත ඒකක. කාර්ය සඳහා භාවිත කරන සම්මත ඒකක මොනවද? දැන් මම ඔයගොල්ලන්ට කිව්වා කාර්ය work done. කාර්ය කියලා කියන්නේ බලය වැඩි කිරීම සිදු වී ඇති විස්ථාපනය. ඔයගොල්ලෝ දන්නවා බලය මනින සම්මත ඒකකය මොනවද? නිව්ටන්. විස්ථාපනය මැනෙන සම්මත ඒකකය විස්ථාපනය කියලා කියන්නේ දුර ප්‍රමාණයක්. දුර ප්‍රමාණයක් මනින සම්මත ඒකකය තමයි මීටර. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ සම්මත ඒකක එන්නේ නිව්ටන් මීටර් කියලා. ඔයගොල්ලන්ට තේරෙනවා මෙතනින් නිව්ටන් මීටර් කියන ඒකකය තමයි එන්නේ කාර්යය සඳහා. right. ඔය නිව්ටන් මීටර් එකක් හඳුන්වනවා ජූල් එකයි කියලා. ජූල් එකයි කියලා. 1 නිව්ටන් මීටර් කියලා කියන්නේ 1 නිව්ටන් මීටර් කියලා කියන්නේ ජූල් එකක්. මේකෙන් මොකක්ද කියන්නේ? එහෙනම් ජූලයේ අර්ථ දැක්වීම කියන්න බලන්න දැන් මෙතන විදිහට මොකක්ද? අපි යම් කිසි වස්තුවක් මත ඝර්ෂණය රහිත සුමට බිමක ඝර්ෂණ බල නැහැ කියලා සැලකුවාම යම් කිසි වස්තුවක් මත අපි 1 නිව්ටන් බලයක් යොදලා මීටර 1ක් ගමන් කිරීමේදී සිදුවන කාර්ය ප්‍රමාණය තමයි පුතේ මොකක්ද? ජූල් එකක් කියලා කියන්නේ. ඇයි නිව්ටන් මීටර් එකක් කියලා කියන්නේ ජූල් එකයිනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා W කියන්නේ F වැඩි කිරීම D. මම නිව්ටන් එකක් යොදලා යම්කිසි වස්තුවක් මත එයා මීටර 1ක් ගමන් කරනවා නම් සිදුව ඇති කාර්ය ප්‍රමාණය 1 නිව්ටන් මීටර්. ඒ කියන්නේ 1 ජූල්. නව ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ යම්කිසි වස්තුවක් මත මම 1 නිව්ටන් ප්‍රමාණයක් යොදලා මීටර 1ක් වස්තුව ගමන් කිරීමේදී සිදුව ඇති කාර්ය ප්‍රමාණය ජූල් 1යි කියන කාරණය. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට සාමාන්‍ය ප්‍රිෆික්සස් මෙතන දීලා තියෙනවා. උපසර්ග ඔයගොල්ලෝ දන්නවා 10 ජූල් කියලා කියන්නේ කිලෝ ජූල් 1යි. right. එතකොට 10 වැඩි කිරීම මේ බලන්න. බිංදු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. ඔයගොල්ලෝ දන්නවා 10 6 උපසර්ගය 10 6යි ජූල් කියලා කියන්නේ මෙගා ජූල් 1යි. මේවා සාමාන්‍ය ප්‍රිෆික්සස් උපසර්ග. කලින් ඉගෙනගෙන තියෙනවා ඔයගොල්ලෝ. right. 1000ක් 10 3යි ජූල් කියලා කියන්නේ කිලෝ ජූල් 1යි. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ.
කිසියම් භෞතික රාශියක අගය ප්‍රකාශය කිරීමේදී විශාලත්වයක් පමණක් ඇත්නම් එය අදිශ රාශියක්. ඔයගොල්ලෝ දන්නවා පුතේ vectors and non-vectors. vectors කියලා කියන්නේ මොකක්ද? දෛශික කියලා කියන්නේ මොකක්ද? ඒකට විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. දැන් බලය ගත්තාම බලයට විශාලත්වයක් තියෙනවා, බලයට දිශාවක් තියෙනවා. හරි? හැබැයි මේකට කාර්යයට මොකක්ද? කාර්යයට දිශාවක් නැහැ. ඒක අදිශ රාශියක්. කාර්යයට දිශාවක් නැහැ, විශාලත්වයක් පමණයි තියෙන්නේ. කාර්යය මෙන්න මේ දිශාව කියලා අපිට කියන්න බෑ. පැහැදිලිද? ඒක නිසා කාර්යය අදිශ රාශියක් වෙනවා. ඒක ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. right. හරි. දැන් මේ බලන්න. මේ වස්තුව මත මේ ඇල්ෆා ආනතව බලයක් යොදලා තියෙනවා. මේ බලන්න රූපේ පරිදි වස්තුවේ චලිත දිශාවට ආනතියක් සහිතව F බලයක් යෙදුව විට වස්තුවේ චලිතය සඳහා උපකාර වන්නේ එම චලිත දිශාවට පවතින F cos alpha සංරචකය පමණි. right. දැන් මේ වස්තුව මත මේකයි මෙතන කියන කතාව හොඳට බලා ගන්න. right. දැන් අපි මේ වස්තුව මත මේගොල්ලෝ කියන විදිහට බලන්න. මේ වස්තුව මත මෙහෙම ආනතව බලයක් යොදනවා. මේ කෝණය ඇල්ෆා කියලා කියමු. right. මේ ඔයගොල්ලෝ බලය හරියට ඉගෙනගෙන තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ මෙතන සංරචක දෙකක් තියෙනවා. මේ දිශාවට මේ වස්තුව මත බලය යෙදුවා නම් මෙතන තලය තියෙනවා නම් මොකද වෙන්නේ? වස්තුව මේ පැත්තට චලනය වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මොකක් හරි මේසයක් උඩ තියලා අපි මෙහෙම ආනතව කරාම මේ පැත්තට චලනය වෙනවා. ඒ ඇයි? දැන් මේ වස්තුව මෙහාට චලනය වෙන්නේ ඇයි? මේ බලයේ සංරචකයක් මේ පැත්තට ක්‍රියාත්මක වෙන නිසා. බල විභේදනය. දැන් මේ බලන්න මේ බලය. මෙතන ඇල්ෆා. මේක ඇල්ෆා නම් මේක ඇල්ෆා. ඔයගොල්ලෝ දන්නවා මේ බලය විභේදනය වෙනවා මෙන්න මෙහෙම. මේ පැත්තට මොකද්ද? F sin alpha. මේ පැත්තට F cos alpha. ඔයගොල්ලෝ දන්නවා මේ alpha දිශාවට සංරචකයේ F cos alpha. අනිත් පැත්තට සංරචකයේ F sin alpha. අපි දන්නවා යම්කිසි බලයක් මෙහෙම තිබ්බහම ওই බලය විභේදනය කරගන්න පුළුවන් එකිනෙකට ලම්බ සංරචක දෙකකට. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මේ කෝණය alpha නම් මේ මැන්දා මේක alpha. right. මේක ඇල්ෆා මේ කෝණය. එතකොට මේ බලන්න. දැන් මේක මෙහාටනේ තියෙන්නේ. කෝණය දිශාවට සංරචකයේ F cos alpha මෙන්න කෝණය මේ පැත්තනේ තියෙන්නේ. කෝණයෙන් අනිත් පැත්තට ලම්බක සංරචකයේ F sin alpha. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා F sin alpha තියෙන්නේ මේ පැත්තට. මේ වස්තුව මත මේ පැත්තට sin alpha තියෙන්නේ. මේ පැත්තට චලනය වෙන්න බෑනේ. මොකද වස්තුව තලයක් මත තියෙන්නේ. එහෙනම් මේ වස්තුව චලනය වෙන්න උපකාරී වෙන්නේ F cos alpha කියන සංරචකය. පැහැදිලිද? right. ඒක තමයි මෙතනින් ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ. right. මේ බලන්න. මෙතනින් F බලයක් යෙදුවොත් මෙතන සිදුව ඇති කාර්යය F වැඩි කිරීම S. දැන් කාරණේ මොකක්ද? කාර්ය කියලා කියන්නේ බලය වැඩි කිරීම. බලයේ දිශාවට සිදු වූ ස්ථාපනය. ඔන්න ඔය කතාවට එනකන් තමයි මම මෙතනට ආවේ. right. එහෙනම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ හැම වෙලේම පුතේ කාර්ය කියන්නේ බලයේ විශාලත්වය වැඩි කිරීම, බලයේ දිශාවට සිදු වූ ස්ථාපනය කියන කතාව. පැහැදිලිද? දැන් මේ බලය තියෙන්නේ මේ පැත්තට. මේකේ විස්ථාපනය සිද්ධ වුණේ මේ පැත්තට. ඒක නිසායි අපි F වැඩි කිරීම S කියලා ගත්තේ. පැහැදිලිද? මේ F බලය ඇල්ෆා ආනතව දුන්නා නම් ඔයගොල්ලෝ දන්නවා ඒක විභේදනය කරලා අපිට ගන්න වෙන්නේ. ඒ කාරණය ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එහෙනම් කාර්යය කියලා කියන්නේ පුතේ වස්තුවක් මත මොකක්ද? බලය වැඩි කිරීම,
බලයේ දිශාවට සිදු වූ විස්ථාපනයේ ගුණිතයට. පැහැදිලිද? right. මේ බලන්න. දැන් මේ පැත්තට තමයි F තියෙන්නේ. මේ පැත්තටම විස්ථාපනය මෙතන ඉඳලා මෙතනට චලනය වෙලා තියෙනවා. right. දැන් මෙතන S කියලා අරගෙන තියෙනවා කියන්නේ පුතේ දැන් මේ වස්තුව S චලනය වෙලා S තුරක් චලනය වෙලා තියෙනවා. දැන් ඔක දැන් මම අර කලින් කිව්වේ දැන් මෙතන ඉස්සරහා මූණත මෙතන තියෙන හරම් මේක දිග පුතේ නොසැලකිය හැකි තරම් වගේ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ වස්තුවේ දිග ප්‍රමාණය. ඒ කියන්නේ දැන් මේක මෙහෙමයි. දැන් මෙහෙම තලය මත තියෙනවා. දැන් මේ දුර S කියලා ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ. මෙන්න මේ දුර නොසැලකිය හැකි තරම් කුඩායි කියලා මේ වස්තුවේ දිග. හරි. ඒතකොට ඔයගොල්ලෝ මෙතන ගන්න ඕන කාරණේ තමයි F බලයක් යොදලා මේ වස්තුව S තුරක් චලනය වුණාට පස්සේ සිදු ඇති කාර්ය ප්‍රමාණය F වැඩි කිරීම S කියන කතාව. හරි. right. දැන් මෙතන බලන්න. මෙන්න මේ කෝණය ඇල්ෆා නම්. ඔයගොල්ලෝ දන්නා මේ බලය මට විභේදනය කරන්න පුළුවන් ලම්බක සංරචක දෙකකට. මෙන්න මේ පැත්තට සහ මේ පැත්තට. මේ පැත්තට තියෙන්නේ මොකද්ද පුතේ? F cos alpha. මේ පැත්තට තියෙන්නේ F cos alpha. මේ පැත්තට තියෙන්නේ F sin alpha. හැබැයි දැන් චලනය වුණේ කොයි පැත්තටද? චලනය වුණේ මේ පැත්තට පුතේ. එහෙනම් මේ පැත්තට චලනය වෙන්න උපකාරී වූ බලය F cos alpha. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. එහෙනම් පුතේ මෙතන W සමානයි Fs cos alpha. W සමානයි Fs cos alpha. එක උනේ කොහොමද? අපි දන්නවා කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. මේක විස්ථාපනය වෙලා තියෙන පැත්තට තියෙන සංරචකය තමයි F cos alpha. බලය F cos alpha. බලයේ දිශාවට සිදු ඇති විස්ථාපනය තමයි S. එහෙනම් පිළිතුර Fs cos alpha. පැහැදිලිද? right. දැන් මේ බලන්න. දැන් මේ පැත්තට බලයක් යොදනවා. මේ පැත්තට බලයක් යොදනවා පුතේ F කියලා. මේ පැත්තට F බලයක් යදුවොත් මෙයා මේ පැත්තට චලනය වෙයිද? නෑ. ඇයි? ඔයගොල්ලෝ දන්නවා බලය දැන් මේ පැත්තටනේ චලනය වෙන්නේ. එහෙනම් මේ පැත්ත ලම්බකයි. ඕනම බලයක ඕනම දෛශිකයක ලම්බක සංරචකයේ බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට යොදන බලයෙන් කිසිදු බලපෑමක් ඊට ලම්බක දිශාවක් ඔස්සේ සිද්ධ කරන්න බෑ කියන කාරණේම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. right. මේ බලය යොදන්නේ මේ පැත්තට නම් ඊට ලම්බක සංරචකය බිඳුවයි. මේ පැත්තට යොදන බලයකින් ඊට ලම්බක දිශාවක් ඔස්සේ කිසිදු බලපෑමක් සිද්ධ කරන්න බෑ. එහෙනම් මේක චලනය වෙන්න බෑ මේ දිශාවට. right. එහෙනම් මෙතන කාර්යයක් සිද්ධ වෙලා නැහැ. හරි. කාර්යයක් සිද්ධ වෙලා නැහැ මේ බලය නිසා. දැන් මේ පැත්තට බලයක් යදුවොත් මේ මෙහාට වෙන්න පුළුවන්. මේ F කියන බලය නිසා. දැන් මේ පැත්තට S කියන බලයක් යදුවොත් දැන් මේක මෙහාට චලනය වෙලා තියෙනවා. හැබැයි මේ F කියන බලය නිසා කාර්යයක් සිද්ධ වෙලා නැහැ. පැහැදිලිද? මොකද මේ පැත්තට චලනයක් වෙලා නැහැ නේ. මේ පැත්තට චලනය වෙන්න බෑ මේ පෘෂ්ඨයේදී. පැහැදිලි. හොඳට බලන්න. වස්තුවක් 10 නිව්ටන් බලයක් යොදා 5 මීටර දුරක් තිරස්ව ගමන් කිරීමේදී සිදු කරන කාර්ය ප්‍රමාණය අහනවා. දැන් මේ බලය වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත තිරස් බලයක් තමයි යොදන්නේ 10 නිව්ටන්. 5 මීටර. දැන් මේ ඉස්සරහා මූණත මෙතන හිටියේ දැන් ඉන්නේ මෙතන. මෙන්න මේ දුර 5 මීටර නම් අපි දන්නවා කාර්ය ප්‍රමාණය කියන්නේ බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. යදපු බලය 10 නිව්ටන්. බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය 5 මීටර. ඒතර 10 වැඩි කිරීම 5 කියන්නේ 50 නිව්ටන් මීටර. 50 නිව්ටන් මීටර කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 1 නිව්ටන් මීටර එකක් ජූල් එකයි.
එහෙනම් පුතේ මේකේ පිළිතුර 50 ජූල්. එහෙනම් මෙන්න මෙතනදී සිදුව ඇති කාර්ය ප්‍රමාණය තමයි 50 ජූල්. පැහැදිලිද? හරි. අපි යමු පුතේ දෙවෙනි ගැටලුවට. 2 kg ස්කන්ධයක් සහිත වස්තුවක් 10 මීටර උසක් සිරස්ව එසවීමේදී සිදු කරන කාර්ය ප්‍රමාණය. අපි ගමු පුතේ යම් කිසි වස්තුවක් තියනවා කියලා මෙහෙම. ඔය වස්තුව right. දැන් මේ වස්තුවේ ස්කන්ධය දීලා දෙනවා 2 කිලෝග්‍රෑම් කියලා. ඔයගොල්ලෝ දන්නවා පුතේ වස්තුවේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම් නම්. හරි? එහෙනම් මේකෙන් ගුරුත්වය කියන්නේ මේ පොළොව දිශාවට මොකද්ද පුතේ මෙතන? mg දිනනවා. එහෙනම් මෙතන mg කියලා කියන්නේ m කියන්නේ 2යි g අපි සාමාන්‍යයෙන් ගන්නේ 10නේ. එහෙනම් මෙතන මේ පැත්තට 20යි නිව්ටන් තියෙනවා. right. ගොඩනගා මේ පැත්තට පොළොව පැත්තට තියෙන ගුරුත්වාකර්ෂණ බලය. ඔයගොල්ලෝ දන්නවා මේක ගුරුත්වාකර්ෂණ ත්වරණය g. එහෙනම් mg කියන බලයක් මේ පැත්තට තියෙනවා. මේක 10 මීටර උස්සනවා. right. දැන් මෙන්න මෙතන කේන්ද්‍ර දෙක අතර දුර 10 මීටර නම් මේ වස්තුව 10 මීටර ඉස්සුවා නම් සිදු කරන කාර්යය අහනවා. හරි. දැන් මේකයි කාරණේ. හොඳට බලා ගන්න පුතේ. දැන් මේකේ mg නේ තියෙන්නේ. හරි මම මේක සාධාරණ පුතේ mg කියලා ගන්න මේක h කියලා ගන්න. හරි. මේක mg කියලා ගන්න. දැන් මෙතන mg බලයක් තියෙනවා පල්ලෙහාට. හරි. දැන් මෙයාව ඉහළට උස්සන්න නම් ඔයගොල්ලෝ ඉහළට යොදන්න ඕන බලය mgට වඩා දශමයක් හරි වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද? mgට වඩා දශමයක් හරි වැඩි වෙන්න ඕනේ. එතකොට අඩුම තරමින් මෙතන mg බලයක් මේ පැත්තට යදුවොත් මොකද වෙන්නේ? මේ වස්තුව මත බලය බිඳුව වෙනවා. එහෙනම් අවම වශයෙන් mg වත් යොදන්න ඕනේ. දශමයක් හරි වැඩි වෙන්න ඕන තමයි අවම mg යොදන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා පුතේ බලය එහෙනම් මේ පැත්තට යොදන්න ඕනේ අඩුම තරමේ mg බලයක් යොදන්න ඕනේ. අඩුම තරමේ mg කියන බලයක් යොදන්න ඕනේ. ඊට වඩා දශමයක් හරි වැඩි වුණොත් තමයි මෙයාව මෙච්චර උසකට ගෙනියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ පැත්තට mg බලයක් යෙදුවා. අපි ගන්න පුතේ මොකක්ද? ක්‍රිටිකල් පොයින්ට් එක. ඒ කියන්නේ අඩුම mg ඊට වඩා දශමයක් හරි වැඩි වෙන mg යොදන්න ඕනේ. ගමන් කරපු දුර මේක h. එහෙනම් පුතේ අපි දන්නවා කාර්යය කියන්නේ F වැඩි කිරීම D බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. අපි අඩුම mg යොදන්න ඕනේ. මේක ගිහිලා තියෙන දුර ප්‍රමාණය h උඩට බලයේ දිශාවට. එහෙනම් mgh කියන කාර්ය ප්‍රමාණයක් සිදු වෙනවා මේ වස්තුව h ප්‍රමාණයක් ඉහළට යනකොට. දැන් පුතේ මේකේ m කියන්නේ 2යි g කියන්නේ 10යි මේකේ h කියන්නේ 10යි. අන්න පුතේ 200යි ජූල් ප්‍රමාණයක්වත් අවම වශයෙන් අවශ්‍ය වෙනවා මේ සිද්ධ කරන කාර්යයට. මෙන්න මෙච්චර ජූල් ප්‍රමාණයක් මෙච්චර ශක්තියක් අවශ්‍ය වෙනවා මේ වස්තුව මෙතන ඉඳලා මෙතනට චලනය කරන්න. පැහැදිලිද? තේරුණාද? අවම mg යොදන්න ඕනේ. එහෙම වුණාමනේ මේක mg යදුවොත් මෙයා සමතුලිත වෙන්නේ. චුට්ටක් කර වැඩි වුණොත් අපිට මෙයා උස්ස ගන්න පුළුවන්. එහෙනම් අවම ක්‍රිටිකල් පොයින්ට් එක තමයි අපි ගන්න. එතකොට mg වත් යොදන්න ඕනේ. එතකොට mgh මෙන්න මෙච්චර කාර්ය ප්‍රමාණයක්. මීට වඩා දශමයක් හරි වැඩි ශක්තියක් අවශ්‍යයි මේ කාර්යය කරන්න. තේරුණාද? right. මේ බලන්න. රූපයේ පරිදි වස්තුව මත තිරස්ව අංශක 60ක් ආනතයකින් 100යි නිව්ටන් බලයක් යොදනවා. මේකට 100යි නිව්ටන් බලයක් යොදනවා. තිරසට අංශක 60ක ආනතයකින්. මේක 60 මීටර දුරක් ගමන් කිරීමේදී සිදු කරනු ලබන කාර්යය අහනවා. right. දැන් මේ බලය බලන්න පුතේ. බලය. දැන් ඔයගොල්ලන්ට මෙහෙම හිතන්න මේ බලන්න මේ තියෙන F මෙන්න බලය.
එහෙනම් මේ පැත්තේ සංරචකයේ f cos 60 අනෙක් පැත්තේ සංරචකයේ f sin 60. ඒක මෙහෙම බලන්න. මේ බලන්න. මෙතන ගත්තාම ඔයගොල්ලන්ට සංරචක සම්බන්ධව සංරචක බල සම්බන්ධව තේරෙන්න ඕනේ. අද මේ බලන්න. දැන් මේ f කියන බලය මේ පැත්තට සංරචකයේකුයි මේ පැත්තට සංරචකයේකුයි විදිහට ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා බල විභේදනය. අපිට බලය විභේදනය කරගන්න පුළුවන්. alright. දැන් මෙතන අංශක 60යි නම් ඔයගොල්ලෝ දන්නවා මෙතන අංශක 60යි. එහෙනම් මේ පැත්තට f තියෙන්නේ. එහෙනම් මේ පැත්තට සංරචකයේ f cos 60. මේ පැත්තට සංරචකයේ f sin 60. මේ පැත්තට තියෙන සංරචකය ගමන් කරන දිශාවට ලම්බකයි. මේ පැත්තට ගමන් කරන්නේ. එහෙනම් මේ බලයෙන් කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වස්තුව මේ 60 මීටර චලනය වෙන්න. මේ වස්තුව මේ පැත්තට චලනය වෙන්න දායක වෙන එකම බලය f cos 60. right. එහෙනම් කොහොමද අපි හොයන්නේ? work done. කාර්ය ප්‍රමාණය. බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. මේ පැත්තට තියෙන බල සංරචකයේ f cos 60. ඒ පැත්තට සිදුව ඇති විස්ථාපනය 60 මීටර. right. මෙතන f වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන කීයද ci. ci නිව්ටන් cos 60. cos 60 කීයද පුතේ? කිය. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා cos 60 කියන්නේ භාගයයි. වැඩි කිරීම 60. right. ඔයගොල්ලෝ sin cos tan අගයන් දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ ඒ අගයන් දන්නේ නැත්නම් ඔයගොල්ලෝ සටහන් කරගන්න. මේවා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මේවා ටික දාගන්න ඔයගොල්ලෝ දන්නේ නැත්නම්. මේ ඇල්ෆා විදිහට ගත්ත මේ කෝණ එහෙනම් sin ඇල්ෆා කියන්නේ sin 30 sin 30 කීයද පුතේ? භාගයයි. sin 45 මේ අගයන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 90 1යි. cos ඇල්ෆා cos 30 කීයද? cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. cos 45 1යට මූල 2යි. cos 60 කීයද? භාගයයි. cos 90 කීයද පුතේ? බිංදුවයි. tan alpha tan කියන්නේ sin බෙදීම cos. මෙයාගේ බෙදීම මෙයාගේ. කීයද පුතේ? එකයට මූල 3යි. tan 45 1යි. tan 60 මූල 3යි. ඔන්න ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. එතකොට මෙතන cos 60 කියන්නේ භාගයයි. ඔයාලට පුළුවන් සුළු කරන්න. 100 දෙකෙන් බෙදුවාම 50යි. 50 වැඩි කිරීම 60යි. මෙතන මීටර් නිව්ටන් මීටර්. 6යි 5න් වැඩි කරන්න 30යි බිංදුව තව දෙකක් තියෙනවා. නිව්ටන් මීටර්. ඒ කියන්නේ 3000යි ජූල්. මේක ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 10යි 3යි ජූල් කියලා. prefixes උපසර්ග යටතේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා 10 3 වෙනුවට 10 3යි ජූල් වෙනුවට කිලෝ ජූල් කියලා ලියන්න පුළුවන් කියලා. right. මෙන්න සිදු කරනු ලබන කාර්යය. right. මේ බලය නිසා මේ බලය මේ පැත්තට F CI නිව්ටන් යෙදුවට මේ පැත්තට F cos 60. F cos 60 කියන්නේ මොකද්ද? 100 වැඩි කිරීම භාගය 50යි නිව්ටන් තමයි මේ පැත්තට යෙදෙන්නේ. 50 නිව්ටන් වැඩි කිරීම 60 මීටර තමයි වැඩි වෙන්නේ මේ අන්තිමට. දැන් ඔයගොල්ලන්ට පොඩි මොකක්ද? අදහසක් තියෙනවා කාර්යය කොහොමද හොයන්නේ කියන කාරණය.
සිදුව ඇති කාර්ය ප්‍රමාණය කොහොමද හොයන්නේ කියලා. බලය වැඩි කිරීම, බලයේ දිශාවට සිදු වූ ස්ථාපනය. right. ඊට පස්සේ අපි කතා කරන්න යනවා පුතේ ශක්තිය සම්බන්ධව. ශක්තිය කියන්නේ පුතේ කාර්ය කිරීමේ හැකියාව. යම් කිසි කාර්ය ප්‍රමාණයක් සිදු කරන්න පුළුවන් ඇති හැකියාවට තමයි ශක්තිය කියලා කියන්නේ. හරි. එතකොට කාර්යමයින SI එකකේ ජූල්ම තමයි. right. විශ්වයේ පවතින ශක්ති ප්‍රභේද ආකාර කිහිපයක් තියෙනවා. right. විද්‍යුත් ශක්තිය electric energy, තාප ශක්තිය thermal energy, ධ්වනි ශක්තිය sound energy, චාලක ශක්තිය kinetic energy, විභව ශක්තිය potential energy, ආලෝක ශක්තිය light energy, චුම්බක ශක්තිය magnetic energy. right. මේ ආකාරයට ප්‍රභේද තියෙනවා, තව ප්‍රභේද තියෙනවා. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට ශක්ති ප්‍රභේද තියෙනවා. right. එතකොට චාලක ශක්තිය සහ විභව ශක්තිය පොදුවේ අපි හඳුන්වනවා යාන්ත්‍රික ශක්තිය කියලා. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙකැනිකල් එනර්ජි විදිහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. ඒ කියන්නේ යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ චාලක ශක්තිය සහ විභව ශක්තිය. ওই දෙකට තමයි පුතේ ඔයගොල්ලෝ යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ. තේරුණාද? right. ඒක ඔයගොල්ලෝ ඔලුව තියාගන්න. අපි ඉස්සරහට යනකොට තව පැහැදිලි කරගන්න පුළුවන්. හරි. චාලක ශක්තිය. අපි දැන් පාඩමේ නම මොකක්ද? යාන්ත්‍රික ශක්තිය. ශක්තිය ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගත්තා කාර්යය කියන්නේ මොකක්ද කියලා. කාර්ය කිරීමේ ඇති හැකියාව තමයි ශක්තිය කියලා කියන්නේ. ඒතර ශක්ති ප්‍රභේද ගොඩක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. හැබැයි යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ මොකක්ද? විභව ශක්තිය සහ චාලක ශක්තියට. potential energy සහ kinetic energy වලට. right. වස්තුවක් චලිතය සහ දැන් චාලක ශක්තිය කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගමු. වස්තුවක් චලිතය සහ ප්‍රවේගය නිසා ඒට අයිති වන ශක්තිය චාලක ශක්තිය ලෙස හැඳින්වෙනවා. right. යම් වස්තුවකට වස්තුවක් චලනය වෙනවා නම් යම් වස්තුවක් චලනය වෙනවා නම් ඊට ප්‍රවේගයක් තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ වස්තුවට තියෙන චාලක ශක්තිය. ඔයගොල්ලොන්ගේ බයික් ඉස්සර බයිසිකල් වල ඉස්සර අපි ෆුට් සයිකල් වල ඩයිනමෝ තිබිලා තියෙනවා. මතකද? ඩයිනමෝ එක මොකද කරන්නේ ඔයගොල්ලෝ? රෑ වුණාම ආයේ ඩයිනමෝ එක රෝදෙට තද කරනවා. තද කරපුවම රෝදේ කැරකෙනකොට මේ ඩයිනමෝ එක කැරකෙනවා. ආයතන චාලක ශක්තියක් ආයේ ඒ චාලක ශක්තිය ආලෝක ශක්තිය බවට පත් වෙලා තමයි ඔයගොල්ලෝගේ ලයිට් එක පත් වෙන්නේ. ඒතර එනර්ජි කන්වර්ෂන් එකක් වෙලා. චාලක ශක්තිය. යම් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙනවා නම් මොකද්ද පුතේ? එතන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය චාලක ශක්තිය. right. හරි. දැන් බලන්න සුළඟ, ගලන ගඟ, ගමන් කරන මෝටර රථයක්. මෙන්න මේවා චලනය වෙන දේවල්. ඒක නිසා හට ගන්න ශක්තියට කියන අපි චාලක ශක්තිය කියලා බේසිකලි මූලිකව. right. හරි. වස්තුවක චාලක ශක්තිය කෙරෙහි බලපාන සාධක මොනවද පුතේ? වස්තුවේ ස්කන්ධය. දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම මම ඉන්නවා මෙහෙම. හරි. මගේ ඉස්සරහින් එනවා චූටි සයිකල් එකක්. පුස් සයිකල් එකක් එනවා වැඩි බර නැහැ. සයිකලේ ඇවිල්ලා ඔයගොල්ලෝ හිතන්නකෝ මෙහෙම. 20 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් එනවා. හරි. පැයට තප්පරයට මීටර් 10ක 20ක ප්‍රවේගයකින් එනවා කියනකො බයිසිකලයක්. ඔය බයිසිකලේ ඇවිල්ලා මගේ ඇඟේ හැප්පෙනවා පුතේ. බයිසිකලයක වැඩි ස්කන්ධයක් නැහැනේ. හරි. මට යම් කිසි හානියක් වෙනවා. මට තුවාල වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්. හරි. දැන් එනවා පුතේ ලොකු කන්ටේනර් එකක්. 10 ms ශ්‍රේණිය 20 ms ශ්‍රේණියක කියලා අපි ගත්තේ. ඒ බයිසිකලේ ආපු ප්‍රවේගයෙන්ම යත් එනවා. ඇවිල්ලා මගේ ඇඟේ හැප්පෙනවා. මොකද වෙන්නේ? මේ මහීරිලා නතර වෙයිද? නෑ. මට සිද්ධ වෙන්න පුළුවන් ඩැමේජ් එක, හානිය වැඩි. පැහැදිලිද? ඒක නිසා මේ වස්තුවේ ඒ කියන්නේ එතන තියෙන ශක්තිය වැඩි. ඒ කියන්නේ පුතේ මොකක්ද එහෙනම් චාලක ශක්තිය සඳහා ස්කන්ධය බලපාන. ඒ කාරණේ තේරුණාද? මගේ ඇඟේ ඇවිල්ලා 20 ms ශ්‍රේණියකින් එන බයිසිකලේ හැප්පුණාට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් 20 ms ශ්‍රේණියකේ එන කන්ටේනර් එකට.
එහෙනම් ස්කන්ධය බලපානවා චාලක ශක්තියට. හරි. දැන් මේ හිතන්න. බයිසිකලයක් ඇවිල්ලා මගේ ඇඟේ හැප්පෙනවා හිමීට ඇවිල්ලා හැප්පෙනවා. පැයට කිලෝමීටර් 10න් ඇවිල්ලා හැප්පෙනවා කියන්නකෝ. මට සිදුවෙන හානිය බයික් එකක් කියන්නේ ඒ ස්කන්ධයම තියෙන බයික් එකක්. හරි බයිසිකලයක් හරි එනවා 100යි පැයට කිලෝමීටර් 100ක වේගයෙන්. ඒ පුසයිකල් එකම කියලා හිතන්නකෝ මොකක් කරේ ක්‍රමයකින් එයා පැයට කිලෝමීටර් 100න් ඇවිල්ලා මගේ ඇඟේ හැප්පෙනවා. එහෙනම් පුතේ අර 10න් ඇවිල්ලා හැප්පුණු වෙලේ මට සිද්ධ වෙන ඩැමේජ් එකට වඩා විශාල ඩැමේජ් එකක් වෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරෙනවනේ. එහෙනම් මොකද්ද බලපාන අනිත් සාධකය චාලක ශක්තියට? ප්‍රවේගය. එහෙනම් වස්තුවේ ස්කන්ධය සහ වස්තුවේ ප්‍රවේගය බලපානවා වස්තුවක චාලක ශක්තියට. දැන් මේ බලන්න යගුලයක චලිතය සහ වෙඩි උණ්ඩයක චලිතය. දැන් මේවා උදාහරණයක් ගත්තාම යගුලිය ගත්තාම යගුලිය ඉතාමත් බරයි. දැන් යගුලියක් ඇවිල්ලා හිමින් වැදෙනවා මගේ ඇඟේ. යගුලිය මෙහෙම කරලා මෙහෙම දානවා මට. මට කොච්චර ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්ද? දැන් එයා එන වේගයෙන් මොකක්ද? පොඩි පුළුන් කෑල්ලක් හරි වෙන මොකක් හරි ඊට වඩා ස්කන්ධය අඩු එකක් දානවා. ඒතර යගුලියෙන් සිදුවෙන ඩැමේජ් එක වැඩිනේ. එහෙනම් එතන ශක්තිය වැඩි පුතේ. එහෙනම් ස්කන්ධය බලපාන එක තමයි මෙතන කියන්නේ. රයිට්. දැන් වෙඩි උණ්ඩයක චලිතය ගන්න. වෙඩි උණ්ඩේ එච්චර බර නෑනේ. වෙඩි උණ්ඩයකින් වෙඩි තිබ්බ ගමන් ඒක ඉතාමත් වේගෙන් යනවා. විශාල ප්‍රවේගයකින් යනවා. පැහැදිලිද? වෙඩි උණ්ඩේම බර තියෙන වෙන මොකක් හරි එකක් අරගෙන අපි ඊට වඩා يعني මෙහෙම ගහනවා. බෝලයක් ගන්න. බෝලයක් අරගෙන අපි මෙහෙම හිමීට ගහනවා. ඒතර ඊට වඩා සිදුවෙන ඩැමේජ් එක වැඩි වෙඩි උන්නේ ඉතාල වේගයකින් යද්දී ප්‍රවේගයකින් යද්දී. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මේ දෙක බලපානවා කියන එක. චාලක ශක්තිය ආකාර දෙකකට දිනන පුතේ. උත්තරණ චාලක ශක්තිය සහ භ්‍රමණ චාලක ශක්තිය. හරි. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේක ආකාර දෙකක් චාලක ශක්තිය ආකාර දෙකක්. උත්තරණ චාලක ශක්තිය සහ භ්‍රමණ චාලක ශක්තිය. හරි. අපි යමු ඊළඟ කොටසට. අපි බලමු පුතේ උත්තරණ චාලක ශක්තිය කියන්නේ මොකක්ද කියලා. උත්තරණ චාලක ශක්තිය කියන්නේ වස්තුවක චලිත ප්‍රවේගය නිසා හි අඩංගු වන ශක්තියට. එතකොට සාමාන්‍ය චාලක ශක්තිය කියන එක අපි කයිනටික් එනර්ජි කියලා කියනවා KE කියලා හඳුන්වනවා කයිනටික් එනර්ජි. චලිත වන වස්තුවක ස්කන්ධය M කියලා හිතන්න. එහි ආරම්භක වේගය ශුන්‍යයි කියලා හිතන්න. ඊට පස්සේ තප්පර t කාලයක පස්සේ ඒකේ ප්‍රවේගය v කියලා හිතන්න. චලිත වන වස්තුව මගින් මෙහෙවන බලයට සමාන වන්නේ එහි ස්කන්ධයේ ත්වරණයේ ගුණිතයයි. හරි. දැන් අපි දන්නවා මේ වස්තුවක් මත අපි F බලයක් යොදනවා. ඒතර අපි දන්නා F සමානයි m නේ. දැන් මේක මුලින් හිටියේ නිශ්චලව. right. දැන් මෙයා ත්වරණයකින් ගමන් කරනවා. ඒතර t කියන කාලයකදී මෙයා v කියන ප්‍රවේගයක් ගත්තා කියලා හිතන්න. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ත්වරණයක් තියෙනවනේ මේකට. right. එතකොට v කියන ප්‍රවේගයක් යම් කිසි t කාලයකදී t සමානයි t කාලයකදී මෙතන t සමානයි බිඳුව නම් t කාලයකදී ගත්තනම් අපි බලමු මොකද්ද කොහොමද ඒක හදන්නේ කියලා. right. චලිත වන වස්තුවක ත්වරණය. පුතේ මේ වස්තුවේ ත්වරණය අපි දන්නවා ත්වරණය කියලා කියන්නේ මොකද්ද? ප්‍රවේගය බෙදීම කාලය. මොකද මේ වස්තුව දැන් මම ගත්තොත් මෙහෙම මුලින් F කියලා බලයක් යොදනවා මේ වස්තුව නිශ්චලව ඉන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ මේ වස්තුවේ ප්‍රවේගය බිඳුවයි. t මෙතන t සමානයි බිඳුව. මෙතනින් තමයි කාලය මනින්න ආරම්භ කරන්න කියලා හිතන්න. එතකොට t සමානයි t කාලයකදී මෙයා v කියන ප්‍රවේගයක් ලබා ගන්නවා කියලා හිතන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වස්තුවට a කියලා ත්වරණයක් තියෙනවා කියලා හිතන්න. මොකද F සමානයි ma. එතකොට මේ වස්තුවට a කියලා ත්වරණයක් තියෙනවා. ඒ වල විශාලත්වය F බෙදීම m. right. එතකොට පුතේ මේ මධ්‍යන ප්‍රවේගය මධ්‍යක ප්‍රවේගය මේ වස්තුවේ මධ්‍යක ප්‍රවේගය කීයද? ආරම්භයේ ප්‍රවේගය බිඳුවයි. t සමානයි t කාලයකදී ප්‍රවේගය v. එහෙනම් දෙකෙන් බෙදනවා. මේක තමයි මධ්‍යක ප්‍රවේගය. right. ඒතර මධ්‍යක ප්‍රවේගය එනවා අපිට v බෙදීම 2යි කියලා. හරි. එහෙනම් චලනය වුණු දුර
චලනය වූ දුර කියන්නේ සාමාන්‍යයෙන් මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය. දැන් මේක ත්වරණයෙන් තමයි යන්නේ. හැබැයි අපි මේක හොයාගන්න ඕනේ මේකේ ඇවරේජ් ස්පීඩ් එක. එතකොට ඇවරේජ් ස්පීඩ් එක හොයාගත්තාම ඇවරේජ් ස්පීඩ් එක වැඩි කිරීම කාලයෙන් අපිට හම්බ වෙනවා චලනය වෙච්ච දුර. තේරුණාද? හරි. මේක ඇවරේජ් ස්පීඩ් එක. මෙයාගේ ස්පීඩ් එක මෙතන ඉඳලා මෙතන යනකොට වෙනස් වෙනවා. එන්න වැඩි වෙනවා. ඒක ත්වරණයක් නේ තියෙන්නේ. හරි. අපි ඒනට හොයාගන්න ඇවරේජ් එක. ඇවරේජ් එක මෙතන බිඳුවයි මෙතන v. බෙදීම 2. එහෙනම් අපිට පුළුවන් චලනය වූ දුර එහෙනම් v බෙදීම 2 වැඩි කිරීම t. එහෙනම් v බෙදීම 2 වැඩි කිරීම t. සිදු කළ කාර්යය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු වූ ස්ථාපනය. right. පුතේ මේ කාර්යය මේ බලන්න f. f කියන්නේ මොකක්ද? මම කිව්වා f කියන්නේ ma. ඔයගොල්ලෝ දන්නවා f සමානයි ma. ත්වරණය කියන්නේ මොකක්ද? v බෙදීම t ප්‍රවේගය බෙදීම කාලය. එහෙනම් අපිට පුළුවන් මෙතන v බෙදීම t එහෙනම් mv බෙදීම t. පැහැදිලිද? right. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට මේ t t සුළු වෙනවා ඔයගොල්ලන්ට එනවා භාගය mv වර්ගය කියලා. එහෙනම් ඔයගොල්ලන්ට චාලක ශක්තිය kinetic energy සඳහා සූත්‍රයක් එනවා. මොකක්ද? භාගයයි mv වර්ගය. මේක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මොකද මේකේ ත්වරණය v බෙදීම t ආවේ කොහොමද පුතේ? දැන් මේ වස්තුවේ ත්වරණය මේ බලන්නකෝ. මේ වස්තුව මෙතනින් දාන්නම් මම. මේ ආරම්භයේ ප්‍රවේගය බිඳුවයි t කාලයකදී ප්‍රවේගය v ගත වූ කාලය දැන් මෙතන t සමානයි බිඳුවයි නම් මෙතන ගත වූ කාලය t. එහෙනම් ත්වරණය කියන්නේ මොකද්ද? ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t. ඩෙල්ටා v කියලා කියන්නේ v ඍණ බිඳුව කියන්නේ v බෙදීම t. ඒක මෙතන v බෙදීම t කියලා ආවේ ත්වරණය. හරි. දැන් බලමු පුතේ මේ උදාහරණ 2 කිලෝග්‍රෑම් ස්කන්ධයකින් යුක්ත වස්තුවක් 6 ms ඍණයක ප්‍රවේගයෙන් චලනය වන විටහි චාලක ශක්තිය අහනවා. හරි. මේ වස්තුව 2 kg. ඕකේ. මේ වස්තුව ගමන් කරන ප්‍රවේගය 6 ms ඍණයක. එහෙනම් අහනවා මේකේ චාලක ශක්තිය කීයද කියලා. right. kinetic energy කියන්නේ භාගයයි mv වර්ග. දැන් ආදේශ කරන්න. භාගයයි m කියන්නේ කීයද? 2යි. v ට ආදේශ කරන්න. v කියන්නේ 6යි. 6 වර්ගය. එතන මේ භාගය වැඩි කිරීම භාගයයි කියන්නේ මේ භාගය වැඩි කිරීම 2යි කියන්නේ මෙතන 1යි. 1 වැඩි කිරීම 6 වරක් 6 36යි. එහෙනම් උත්තරේ 36යි. අපි මෙතන දැනගන්න ඕනේ මේකේ ඒකක ජූල්. අපි මේවට සම්මත ඒකක ආදේශ කරා නම් m සඳහා කිලෝග්‍රෑම් වලින් ආදේශ කරලා v සඳහා ms ශ්‍රේණියකින් ආදේශ කරා නම් අපිට kinetic energy එන්න ඕනේ ජූල් වලින් සම්මත ඒකක වලින්. මේවා සම්මත ඒකක වලින් ආදේශ කරපුවාම මේකට එන්නේ සම්මත ඒකක වලින් උත්තරේ. හරි. අපි යමු පුතේ දෙවෙනි ප්‍රශ්නට. දැන් මේ බලන්න යම්කිසි වස්තුවක් තියෙනවා. මෙයා 10 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගමන් කරනවා. මේකේ චාලක ශක්තිය දීලා දෙනවා අපිට මේ වෙලාවේ චාලක ශක්තිය 250 ජූල්ලු. මේ වස්තුවේ ස්කන්ධය m කියලා හිතුවොත් අපෙන් අහන්නේ මේ ස්කන්ධය කීයද කියලා. ආදේශ කරා. අපි දන්නවා kinetic energy සඳහා සූත්‍රය භාගයයි mv වර්ග. එතකොට kinetic energy සඳහා අපිට දීලා තියෙනවා සම්මත ඒකක වලින් 250යි කියලා. මෙතන m දන්නේ නැහැ. v වලට සම්මත ඒකක වලින් අපිට දීලා තියෙනවා 10 ms ඍණයක කියලා. 10 වර්ගය. right. සුළු කරා 250 සමානයි භාගය වැඩි කිරීම m වැඩි කිරීම 100. දැන් මේ බලන්න 100 මෙතන 50යි. එතකොට ඔයගොල්ලන්ට එනවා 50යි m සමානයි 250යි කියලා. මට ඕනේ m නේ. m නිසා අපි සමීකරණය දෙපැත්තම 50න් යොදනවා. මේ 50ට මේ 50 සුළු වෙනවා. m සඳහා උත්තරේ නම් මේ බිඳුව සුළු වෙලා 5යි කියලා. දැන් සම්මත ඒකක වලින් ආදේශ කරපු නිසා මේකටත් එන්න ඕනේ උත්තරේ සම්මත ඒකක වලින්. හරි. right. දැන් අපි කතා කරන්න යනවා ඊට පස්සේ භ්‍රමණ චාලක ශක්තිය ගැන.
මෙහෙමයි පුතේ. චාලක ශක්තිය වර්ග දෙකයි. ඕගොල්ලන්ගේ සිලබස් වල දැනගන්න තියෙන මෙච්චරයි කාරණේ. එකක් තමයි උත්තරණ චාලක ශක්තිය. ඒ කියන්නේ ලීනියර් මෝෂන් එකක් නිසා සරල රේඛාවක් ඔස්සේ චලිතය නිසා සිදුවෙන චාලක ශක්තිය තමයි අපි කතා කරේ. ඒ කියන්නේ පුතේ ඒ වස්තුවක් ගමන් කරන යම්කිසි සරල රේඛාවක් ඔස්සේ ලීනියර් මෝෂන්. දැන් කතා කරන්නේ රොටේෂනල් මෝෂන්. භ්‍රමණ චලිතය. භ්‍රමණ චලිතයේදී කොහොමද භ්‍රමණ චාලක ශක්තිය හොයන්නේ කියලා. හරි. මේකයි කතාව පුතේ. උත්තරණ චලිතයේදී මෙන්ම භ්‍රමණ චලිතයේදී නිශ්චල වස්තුවක් භ්‍රමණය කිරීමට භ්‍රමණ වස්තුවක කෝණික ප්‍රවේගය වෙනස් කිරීමට ව්‍යාවර්තයක් අවශ්‍ය වෙනවා. දැන් මෙහෙමනේ. නිශ්චලව තිබුණු වස්තුවකට ප්‍රවේගයක් ලබා දෙන්න මොකද කරන්න ඕනේ? ඒ වස්තුවට ත්වරණයක් දෙන්න බෑ මුලින් නේද? බලයක් දෙන්න ඕනේ. ත්වරණයක් දෙනවා කියන්නේ බලයක් දෙනවා. අපි කතා කරා වස්තුවකට බලයක් දෙනවා. දැන් අපි මේකයි කතාව. උත්තරණ චලිතය කියන්නේ පුතේ සරල රේඛාවක් ඔස්සේ වස්තුවක් ගමන් කරද්දී අපි මේකට බලයක් ලබා දුන්නොත් දැන් මේකේ ආරම්භක ප්‍රවේගය බිඳුව වෙලා යම්කිසි කාලයකදී v ප්‍රවේගයක් ලබා ගත්තාම මේ වෙලාවේ මෙයාගේ කයිනටික් එනර්ජි එක මෙයාගේ චාලක ශක්තිය භාගයයි mv වර්ග කියලා අපි ඉගෙන ගත්තා. රයිට්. දැන් පුතේ රොටේෂනල් මෝෂන් එකක් වෙන්න භ්‍රමණ චලිතයක් වෙන්නත් එයාට නිශ්චලව තියෙන වස්තුවක් භ්‍රමණය කරන්න මොකක්ද යම්කිසි බලයක් යම්කිසි බාහිර බලපෑමක් අවශ්‍යයි. ඔය බලය භ්‍රමණ චාලක ශක්තියේදී කියන්නේ භ්‍රමණ චලිතයේදී අපි බලය වෙනුවට දැන් අපි දන්නවා දැන් කයිනටික් එනර්ජි කියලා ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ උත්තරණ චාලක ශක්තියේදී භාගයයි mv වර්ගය. දැන් මේකෙදි දැන් ඔයගොල්ලෝගේ සිලබස් එකේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ දැන් භ්‍රමණ චලිතයේදී m වෙනුවට ඔයගොල්ලෝ දානවා i. i කියන්නේ පුතේ අවස්ථති ගූර්ණය. v වෙනුවට දානවා ඔමේගා. ඔමේගා කියන්නේ මොකක්ද? කෝණික ප්‍රවේගය. ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ m වෙනුවට i දානවා v වෙනුවට ඔමේගා දානවා. එතකොට උත්තරණ චාලක ශක්තියේ වගේ භ්‍රමණ චාලක ශක්තියේ චාලක ශක්තිය භාගයයි i ඔමේගා වර්ග. ඒක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හරි? අපි බලමුකෝ මේ උදාහරණයක් හදලා මේ බලන්නකෝ. අවස්ථති ගූර්ණය දීලා තිනවා. එහෙනම් දාගන්න අවස්ථති ගූර්ණය කියන්නේ i. i කියන්නේ 200යි. සම්මත ඒකක වලින් දීලා තියෙන්නේ. කෝණික ප්‍රවේගය. පුතේ කෝණික ප්‍රවේගය සඳහා සම්මත ඒකක තමයි තප්පරයට මීටර කියලා ගත්තේ අපි v නේ. මොකක්ද? උත්තරණ චලිතයේදී. මේක ගන්නවා රේඩියන් තප්පරයට කියලා. මෙයා චලනය වෙන්නේ මොකක්ද? සර්කියුලර් මෝෂන් කියන්නේ මේක තියෙන්නේ මොකක්ද උදේ? භ්‍රමණ චලිතයක්නේ. මේකෙදි පාවිච්චි වෙන සම්මත ඒකකය තමයි රේඩියන් තප්පර. ඔයගොල්ලෝ දැනගන්න. ඔමේගාහි සම්මත ඒකක වෙන්නේ රේඩියන් තප්පරයට. ඒක දැනගන්න. මේ කාරණා ටික දැනගත්තාම ප්‍රමාණවත්. එන 600යි. දැන් ඔන්න අපිට භ්‍රමණ චාලක ශක්තිය අහනවා. භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය සඳහා සමීකරණය භාගයයි i ඔමේගා වර්ග. ආදේශ කරන්න භාගයයි i කියන්නේ මොකක්ද? 200යි. ඔයගොල්ලෝ i හි ඒකකක් දැනගන්න. i හි ඒකක, i හි සම්මත ඒකක. i හි සම්මත ඒකක එන්නේ kgm වර්ග වලින්. හරි? ඒක දැනගෙන ඉන්න ඕනේ. අපි 200යි සම්මත ඒකක ඔමේගා දීලා දිනවා කීයද? 600යි කියලා. හරි. දැන් සුළු කරා. භාගය වැඩි කිරීම 200 වැඩි කිරීම 600 වැඩි කිරීම 600. දැන් සුළු කරන්න මෙතන 100යි. හරි. 100 වැඩි කිරීම 600 වැඩි කිරීම 6 වරක් ආයේ 36යි. තව 1 2 3 4යි බිංදු තියෙනවා. 1 2 3 4යි. මට මේක ලියන්න පුළුවන්. right. දැන් මේ බලන්න. මෙතන 36යි, මෙතන 1 2 3යි 4යි 5යි 6යි. බිංදු 6ක් තියෙන 1 2 3යි 4යි 5යි 6යි. හරි. මොනවාද පුතේ ඒකක? ඒකක ඉන්නේ ජූල් වලින්, සම්මත ඒකක වලින්. චාලක ශක්තියක් ඉන්නේ ජූල් වලින්. right. දැන් මේක අපි දන්නවා මෙතන බිංදු 3ක් අයින් කරලා අපිට ලියන්න පුළුවන්
කිලෝජූල් කියලා. මෙච්චර ශක්තියක් අවශ්‍ය වෙනවා මේ වැඩේ කරන්න. මෙච්චර ශක්තියක් අවශ්‍ය වෙනවා කියන්නේ මෙච්චර චාලක ශක්තියක් තියෙනවා මෙන්න මේ කෝණික ප්‍රවේගයෙන් මෙච්චර අවස්ථිත ගූර්ණයක් තියෙන වස්තුවක් චලනය වෙනකොට. හරි. අපි යමු පුතේ ඊළඟ එකට. හරි. අපි දන්නවා භ්‍රමණ චාලක ශක්තිය සඳහා සමීකරණය භාගයයි මේකේ ස්කන්ධය වෙනුවට I අවස්ථිත ගූර්ණය v වෙනුවට ඔමේගා කෝණික ප්‍රවේගය ඔමේගා වර්ග. මේක දීලා තියෙනවා චාලක ශක්තිය 27 කිලෝජූල් කියලා. ඒ කියන්නේ 27 වැඩි කිරීම 10 3යි සම්මත ඒකක වලින් ජූල් භාගයයි. මේකේ I දීලා තියෙනවා සම්මත ඒකක වලින් 60යි කියලා. මේක අහන්නේ ඔමේගා වර්ග සුළු කරන්න. 27 වැඩි කිරීම 10 3 සමානයි. භාගය වැඩි කිරීම 60 කියන්නේ 30යි. 30යි ඔමේගා වර්ග. එහෙනම් ඔමේගා වර්ග කියන්නේ 27 වැඩි කිරීම 10 3 බෙදීම 30. මේ බලන්න උඩයි යටයි බෙදන්න 3ෙන් මේ 3 9යි 3 10යි. එහෙනම් ඔමේගා වර්ග කියන්නේ 9 වැඩි කිරීම 10 3 කියන්නේ 10යි බෙදීම 10යි. ඒතර මෙතන බිඳුවක් කැපෙනවා. ඒතර ඔයගොල්ලන්ට එනවා ඔමේගා වර්ග කියන්නේ පුතේ 900යි කියලා. එහෙනම් ඔමේගා කියන්නේ 900 වර්ගමූලය. 900 වර්ගමූලය. මොකද්ද 900 වර්ගමූලය? 30යි. එහෙනම් සම්මත ඒකක වලින් අපි ආදේශ කරේ එහෙනම් මේක උත්තරේ සම්මත ඒකක වලින් එන්න ඕනේ රේඩියන් තප්පරයට කියලා. පැහැදිලිද? හරි. පුතේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. අපි දන්නවා භ්‍රමණ චාලක ශක්තිය සඳහා සූත්‍රය තමයි භාගයයි I ඔමේගා වර්ග. හරි. මේක දීලා තියෙනවා භ්‍රමණ චාලක ශක්තිය 5 වැඩි කිරීම 10 3යි සම්මත ඒකක වලින් ආදේශ කරා. මේකේ අවස්ථිති ගූර්ණයයි අහන්නේ I ඔමේගා වර්ග. ඔමේගා දීලා තියෙනවා සම්මත ඒකක වලින් 10යි කියලා. right. එතකොට 5 වැඩි කිරීම 10 3 සමානයි. භාගය වැඩි කිරීම I වැඩි කිරීම 100යි. මෙතන 50යි. 50යි සමානයි 5 වැඩි කිරීම 10 3 කියලා එනවා. එහෙනම් I කියන්නේ මෙතන 10යි මේක 50න් බෙදෙනවා. මෙතන 10යි එක බිඳුවක් කැපෙනවා අපිට එනවා 100යි කියලා. එහෙනම් සම්මත ඒකක 100යි kgm වර්ග. පැහැදිලිද? එහෙනම් පුතේ අපිට මෙතනින් පස්සේ අපිට ඊළඟ කොටසේදී අපිට ඉගෙන ගන්න තියෙන කාරණා අපි ඊළඟ කොටසේදී ඉගෙන ගන්නවා. එහෙනම් අපේ මේ කොටස මෙතනින් අවසන් වෙනවා. එහෙනම් අපි එකතු වෙමු ඊළඟ කොටසත් එක්ක.